හොඳයි. පටන් ගන්න පුළුවන් විදුලිය ජෙනරේටර් දා ගන්න පුළුවන් වෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා වෙනුවෙන් නිවන් උදෙසාම භාවනා කමඨහන් දේශනාව සහ වේලාවක් ලැබුණොත් කමඨහන් සාකච්ඡාව කරන මේ ඒ වගේම අපි සියලු දෙනාම සීලයේ පිළිපදින මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි සියලු දෙනා වෙනුවෙන්ම බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ හෝ ආර්ය පුද්ගලයන් වහන්සේලාට යම් වරදක් සිදු වෙනම ඒ සඳහා සමාවන සෙක්වා කියලා ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. සුද්ධික අද අපිට කමඨහන් සාකච්ඡාවට වෙලා හිටියේද? අපි බලමු කොහොමද භාවනාවට ඒක පාඩුයි මේ වෙලාවේ මොකද අද විචිකිච්ඡාව පිළිබඳව කතාවට පොඩි වෙලාවක් කියයිනේ. එහෙමයි. මේ එහෙම මොනවතින් මේ විසාකටිච්ච කරගෙන යන වැඩසටහන රාත්‍රියේ කරනවද? එහෙමයි සමස. අක්ක ගොඩක් වෙලාට කරනවා. කීයටද තියෙන්නේ? රෑ 9ටයි උදේ 11:00ට සමස. රෑ 9 ඉඳලා කී වෙනකම්? පැය භාගයක් බ්‍රහස්පති විතර පැක් කරනවා. අද දවසේ තියෙන්නේ 9 ඉඳලා 9:00 වෙනකම්. අද දවසේ නම් සනස කරන්නේ නැහැ ඉරිදාට. ඉරිදාට අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැන සාකච්ඡා ටිකක් යනවා රාත්‍රියේ. ඔව්. අනිත් දවස්වල කරනවා සනස. අපිට එහෙම නැත්තම් මේ වෙන වෙලාවක් සම්පූර්ණ පිළිසරම එකතු වෙන්න යොදාගත්තා නම් ප්‍රශ්න උත්තර සාකච්ඡාවක් හොඳට ගන්න පුළුවන් පැයක් විතර නේද? එහෙමයි. සංස බදාදා වගේ හැකිනම් හොඳමයි. හොඳයි බදාදා හොඳයි මම දැනුවත් කරන්න මතක් කරන්න මතක තියාගන්න. හරි හොඳයි සන්නන්ස. අවසරයි සංනන්සේන. හොඳයි අපි සිල් සමාදන් වෙන සිල් සමාදන් වෙන නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. චාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවස්තමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම භන්ති. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යතයිදං අනුප්පන්නාවා විචිකිච්ඡාං උප්පාදාය භීයෝ භාවාය වේපුල්යාය සංවත්තති. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නාවා විචිකිච්ඡාය උප්පාදාය භීයෝ භාවාය වේපුල්යාය සංවත්තති. යතයිදං අයෝනිසෝ මනසිකාරෝ අයෝනිසෝ මනසිකාරතෝ භික්ඛවේ අනුප්පන්නාවා විචිකිච්ඡාය උප්පාදාය සංවත්තති. උප්පන්නං වා විචිකිච්ඡා භීයෝ භාවාය වේපුල්යාය සංවත්තති තේ. හොඳයි. පූජ්‍යපාද මහා සංඝරත්නයන් අවසරයි. සදහැති පින්වත්නි, අපි අඛණ්ඩ පුරා වසරකට ආසන්න කාලයක් පවත්වාගෙන යන භාවනා වැඩසටහනේ මෙවර මේ කාල පරිච්ඡේදයේදී භාවනාව නොවැඩීමට හේතු, මනසේ නොසන්සුන්තාවයට හේතු නීවරණ, පංච නීවරණ පිළිබඳව සාකච්ඡාවේ යෙදුණා. අද පංච නීවරණයන්ගේ පස්වෙනි නීවරණයේ කොටසක් තමයි, පස්වෙනි නීවරණය තමයි අද අපි විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. කාමච්ඡන්දය පිළිබඳව, තෘෂ්ණාව, ආසාව පිළිබඳව අපි විස්තර කරන්නට යෙදුණා. ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, තරහව පිළිබඳව විස්තර කර දෙන්නට යෙදුණා. ඒ වගේම තීන මිද්දේට කාරණා විස්තර කර දෙන්නට යෙදුණා. උද්ධච්ච කුක්කුච්ච පිළිබඳව පසුගිය සැසියේදී කෙටියෙන් හඳුන්වා දුන්නා. අද අපි විචිකිච්ඡා පිළිබඳව හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. මේදී විශේෂයෙන් පසුගිය සැසියේ අපි කර වැඩසටහනේ ස්වල්පයක් සිහිපත් කර දීම වටිනවා. මේ වෙනුවෙන් මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ ලෝතර ශාන්ති නායක තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටකයේ සූත්‍ර, විනය, අභිධර්ම මේ තුන් පිටකයෙන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දෙවෙනි වර්ගයේ එන පස්වෙනි සූත්‍රය. මෙහින් බුදු පියාණන් වහන්සේ හඳුන්වා දුන්නා නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. භික්ඛවේ මහණෙනි, නහං මා විසින් මේ ආකාරයෙන් විස්තර කරනවා. මා විසින් මෙසේ වෙන කිසිම ධර්මතාවයක් දකින්නේ නැහැ. මේ නූපන් විචිකිච්ඡාව ඉපදීමට හේතු වන වෙන කිසිම කරුණක් දකින්නේ නැහැ. දකින්න කරුණ නම් අයෝනිසෝ මනසිකාරයයි. අයෝනිසෝ මනසිකාරය සිහි නුවණ නැතිකම නිසාමයි මේ විචිකිච්ඡාව උපදින්නේ කියලා බුදු පියාණන් වහන්සේ
විස්තර කර දුන්නා. මේ සූත්‍ර දේශනාවට අනුව අපි විචිකිච්ඡාව ඉදිරියට අපි සාකච්ඡා කරමු. දැනට උද්ධච්ච කුක්කුච්ච උද්ධච්ච පිටබඳව අපි කෙටියෙන් හඳුන්වා දුන්නා. පසුගිය සැරේදී සිතෙහි විසිරීම, සිත අරමුණක තැම්පත් නොවීම, හරියට ගල් කැටයක් ජලාශයකට වැටුණ තැන ජලාශයම කැළඹෙනවා. අලු ගොඩකට ගල් කැටයක් වැදුණ තැන අලු ගොඩ හාත්පස විසිරී යනවා. මෙන්න මේ වගේ අපේ සිතේ එක අරමුණක තැම්පත් කර ගැනීමට නොහැකියාව උද්ධච්චය කියලා හඳුන්වනවා. මේට හේතු වන කාරණා බොහෝ සෙයින් වාපිච්චම් කිපීම හේතු වෙන්නට පුළුවන්. පුද්ගල ඇසුර හේතු වෙන්නට පුළුවන්. ඍතු විපර්යාස ආදී හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම ජීර්ණ පද්ධතියේ අසමතුලිතතාවය, විශේෂයෙන් ආහාර හරියාකාර නොදිරීම, මේ ආදී දේවල් හේතු වෙන්නට පුළුවන්. එතකොට භාවනා කරන යෝගියා නෙමෙයි, සාමාන්‍යයෙන් එදිනදා රාජකාරී කටයුතු කරන අතරේ තමන්ගේ කායික වශයෙන් මේ වෙනස්කම් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා නම් තමන් කරන කියන දේ නොපැකිලිව පිරිසිදුව කිරීමේ හැකියාව ලැබෙනවා. සිතේ විසිරීම නැතුව සංසිඳව තියෙනවා. මේ සංසුම් භාවයට සිහිනුවන බොහෝ සෙයින් උපකාර වෙනවා. සිතේ උද්ධච්චය පිළිබඳව තමන් වටහා ගත්තා නම් වටහාගත් ක්ෂණයම සිතේ උද්ධච්චය නතර වෙනවා, සංසිඳෙනවා. ඒත් එක්කම වැඩිදුරටත් අපි මේ උද්ධච්චයම ආවර්ජනා කරනවා. දැන් මගේ සිතේ උද්ධච්චය, සිතේ විසිරීම, උද්ධච්චය සිත සංසිඳේවා, සංසිඳේවා, සංසිඳේවා. අපි ස්වල්පයක් මානසිකාර කරා නම් අන්න සිත සංසිඳෙනවා. තමන් කරන කියන ඕනෑම දෙයක් සාර්ථකව සිදු කරන්න පුළුවන්කම හැකියාව ලැබෙනවා. ඒ වගේම විචිකිච්ඡාව, උද්ධච්ච කුක්කුච්ච පසුතැවිලි, කුකුස අතීතයේ අනාගතයේ පිළිබඳව, ඒ වගේම තමන් කරන භාවනාව නොවැඩීම, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගිහිගෙදර කරන කියන ව්‍යාපාර ආදී කටයුතු සාර්ථක නොවන තැනදී කුකුස පසුතැවිල්ල ඇති වෙනවා. පසුතැවිල්ල කියන්නේ ව්‍යාපාදයේම එක් අංගයක්. ඒ පසුතැවිල්ල නිසා සිත ලීනයටපත් වෙනවා, සිත අලස වෙනවා, කම්මැලි වෙනවා. භාවනාව දියුණු වෙන්නේ නැහැ. භාවනාව කඩාකප්පල් වීමට හේතු වෙනවා. ටික දවසක් අනේ මගේ භාවනාව වැඩෙන්නේ නැහැ කියලා පසුතැවීම කරන්න යනවා. අවසානයේදී අතහැරලා දානවා. මේ භාවනාව කියන දේ එක් පුජ්‍යලයාගේ වැඩෙන රටාවේ විවිධත්වයක් තියෙනවා. අනිකුත් අයත් සමග සංසන්දනය කරමින් මමත් ඒ මට්ටමට එන්න ඕනේ, මේ පරියන්කේ මෙහෙම බලාපොරොත්තු තියාගෙන භාවනා කරනවා නම් අසාර්ථකයි. ඒ වගේම අපි දන්නවා 2003 අවුරුද්ද වෙන්න ඕනේ බුරුම රටේ ඒ සංඝ පිරිසක් භාවනාවට යොමු වුණ අවස්ථාවේදී අපිත් ඒ කණ්ඩායමේ වැඩ හිටියා. අපිට උපස්ථානයේට ශ්‍රී ලාංකික උපාසක මහත්මයෙක් සහභාගී වුණා වැඩසටහනට. මාස එකහමාරකට වේසා හදාගෙන ඒ රටට ගියා. මාස එකහමාර තුල බුරුමෙට ගිහින් භාවනා කරලා සෝවාන් වෙලා ලංකාවට එනවා කියන අදිස්ථානයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා භාවනාවේ ප්‍රතිඵලයේ බලාපොරොත්තු භාවනාවට වාඩි වෙනවා. කමඨහන හරියට සිහි පිටවන්නේ නැහැ. මාස එකහමාරක් වෙන කාලයක් ගිහිල්ලා ලංකාවට එන්න සූදානම් වෙලා කියනවා, අනේ ස්වාමීන් වහන්සේ මම මේ බුරුමෙට ආවේ සෝවාන් වෙලා යන්නම් කියලා. මට සමාධි මාත්‍රයක්වත් නැහෙනි. ගුරුවරයාට හරියට කාරණේ කියලා ගුරුවරයාට කාරණේ තේරුම් ගන්න තිබුණා නම් ඊටාම සරලව විසඳලා දීලා සෝවාන් මාර්ගඵල කෙසේ වෙතත්
අවම වශයෙන් ධ්‍යාන මට්ටමට සිත ගොඩනගලා දෙනවා ඒකාන්තයි. තමන්ගේ සිතේ උපක්ලේශයක් තියෙන්නේ බලාපොරොත්තු තියාගෙන භාවනා කරන්න යනවා. භාවනාවේදී තියෙන බලාපොරොත්තු තියාගන්න දෙන්නේ නෙමෙයි අපේ කර්මස්ථානය තුල සිත පිහිටවීමයි. බොජ්ජංග ධර්ම වර්ධනය කර ගැනීමයි. සතිපට්ඨානයේ දියුණු කිරීමයි. මේවා සිදු කරගෙන යනවා නම් ඒ වගේ ප්‍රතිඵලය තමයි අනිවාර්යයෙන් ධ්‍යාන මාර්ගඵල. වී වගා කරා නම් වී අස්සන්නක් ලැබෙන්නාක් මේ බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී ධර්මතා වර්ධනය කරා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පෝෂණය කරා නම් අනිවාර්යයෙන්ම මාර්ගඵල ලැබෙනවාමයි. අපිට භාවනාව මනින්න වෙනුම් දණ්ඩක් නැහැ පින්නතුනි. තමන්ගේ සිතේ වැඩෙන ශක්ති ප්‍රමාණය මැනගන්නට පුළුවන් කමක් අපිට නැහැ. ඒ දේ අපි වාඩි වෙන වාරයක් පාසාම ටික ටික පෝෂණය වෙනවා වර්ධනය වෙනවා. අපි භාවනාව වෙනුවෙන් වෙන් කරන සෑම මොහොතක්ම අපි කවදා හෝ වෙන් කරලා ඒ දේ පූර්ණය කළ යුතු වෙනවා. අපිට මේ භවයේදී පැය 1000කින් අරිහත්ත්වයේ හිමි වෙනවා නම් පැය 1000න් අද වාඩි වෙන පරියන්කේ විනාඩි 10ක් වාඩි වෙනවා නම් පැය 1000න් විනාඩි 10ක් අඩු කරගෙන. දැන් අපි පැයකමාරක කාලයක් වෙන් කරගන්නවා නිවන වෙනුවෙන් භාවනාව වෙනුවෙන්. සතියකට පැයකමාර ගානේ දින 4යි පැය 6ක් මාසයක් යනකොට අපි නිවන වෙනුවෙන් කාලය වෙන් කරගෙන තියෙනවා. එහෙමනම් අපිට සම්පූර්ණ කරන්න තියෙන කාලය මේ පැත්තෙන් සම්පූර්ණ වෙනවා නම් අනිත් ආකාරයෙන් ප්‍රතිඵලය අපිට නගා වෙනවා. කවදාකවත් පසුතැවිල්ලක් ඇති කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. තමන් කාර්යයේ යෙදෙනවා නම් ප්‍රතිඵල අනිවාර්යයි. පසුතැවීමක් නැතුව බලාපොරොත්තුවකින් තොරව තමන්ට වර්තමානයේ සිදු කළ යුතු දේ සිදු කිරීමයි සිදු කරන්නට තියෙන්නේ. කලබලයක් අපේක්ෂාවක් අවශ්‍යතාවයක් නැහැ. දැන් උද්දච්ච කුක්කුච්ච කාරණා දෙකක් කෙටියෙන් හඳුනා ගන්න තියෙනවා. විචිකිච්ඡාව. අද මාතෘකාව විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. තුනුරුවන් කෙරේ විශේෂයෙන් බුද්ධ ආදී අටතන කෙරෙහි ඇති සැකේ විචිකිච්ඡාව කියලා හඳුන්වනවා. සබ්බාසව සූත්‍රයේ එහෙම පෙන්වා දෙනවා 16 ආකාරයක සැකේ. ප්‍රධාන වශයෙන් මේ බුද්ධ ආදී අටතන කෙරෙහි තියෙන සැකේ පිළිබඳව අපි හොඳටම දැනගන්නට ඕනේ. සැක සංඛාවල් දුරු කරගන්නට ඕනේ. මෙවැනි සැකයක් ආවනම් තමන්ට හැකියාව තියෙනවා නම් අන්න ත්‍රිපිටකයේ තියෙනවා පෙන්නලා කියවලා බලනවා. ත්‍රිපිටකයේ දැන් මේ බුද්ධ ආදී අටතන කෙරෙහි සැකය පිළිබඳව විභංග පාළියේ කොටසක පැහැදිලිව විස්තර කරලා තියෙනවා. සැක සංඛාවල් උපදවන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට අතීතයේ පරපුරෙන් පරපුරට මේ දේ දියුණු කරගෙන ගිය සත්පුරුෂයෝ පෙරමග ගමන් කරනවා. ඉදිරියට යන්නේ නැහැ කවදාවත් අර්ථයක් නැත්තම්. තමන් යන ගමනේ ප්‍රතිඵල තමන්ට දකින්න තියෙන නිසායි තමන් ඉදිරියට යන්නේ. දහම තුල සීල සමාධි ප්‍රඥා වඩන උත්තමයෝ ඒ ප්‍රතිපදාවෙන් නොපිරිහි ඉදිරියට යනවා නම් කැප වෙනවා නම් අනිවාර්යෙන් එහි ආනිසංස දකිමින් ප්‍රතිඵල තියෙන නිසා ඉදිරියට යන්නේ. අපිට සැක සංඛාව උපදවන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්. නමුත් සිතෙහි ස්වභාවය තමයි සැක සංඛා හට ගැනීම. සැක සංඛා හටගත්තා නම් සුදුසු ධර්මදර විනයදර සත්පුරුෂයෙක් සමග සාකච්ඡා කරලා පැහැදිලිව විසඳ ගන්න පුළුවන් තමන්ගේ ගැටලු. පොතපත කියවලා විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් සරලම ක්‍රමවේදේ
මම ඒ දේ හිතන්නම් මේ දේ කරලා කමටහනක් ගත්තා හිත වඩන්න ගන්නවා විචිකිච්ඡාව සැකේනකොට හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් මේ දේ කරනකොට ප්‍රතිඵලය අනිවාර්යයෙන් වෙනවා සැක කර කර ඉන්න එක නෙමෙයි මේ දේ කරනවා කියලා තමන්ගේ කමටහනට හොඳට හිත කාවද්දාගෙන උනන්දු වෙනවා උනන්දු වුණා නම් අන්න සමාධිය උපදිනකොට තමන්ට වැටහෙනවා මේ දේ ශාන්තයෙන් ප්‍රතිඵල තියෙනවා ඒ වගේ ඉදිරියට දියුණු කරා නම් සමාධිය ධ්‍යානයට සිතේ කයෙත් පුදුම නිවීමක් ශාන්තියක් දැනෙනවම ලෝකයේ පිළිබඳව මෙතෙක් ලෝකයේ පිළිබඳව මෙතෙක් නොලැබුණු අවබෝධයක් ලැබෙනවාමයි තමන්ගේ මේ භාවනාව පිළිබඳව දියුණු කරගෙන යන අතරට සමාධි ධ්‍යාන තලයන් දියුණු කිරීමේදී චතුත්ථ ධ්‍යානයට සමවැදුණු යෝගියෙකුට හොඳින් වැටහෙනවා තමන්ගේ මනසේ පුදුමාකාර නිවීමක් පුදුම ශාන්තියක් තැන්පත්කමක් තියෙනවා ඒ වගේම රූපාවචර භූමියේ ඉක්මවා අරූපාවචර ධ්‍යානයකට සමවැදුණා නම් අන්න ඒ අවස්ථාවේදී තේරෙනවා මේ දේ පුදුම දෙයක් පුදුම ශාන්තියක් පුදුම නිවීමක් පුදුම සපතක් එහෙනම් තව දියුණු කරගෙන ගියා නම් මේ මාවතේ ලෝකෝත්තර සපත කියන දේ සැක සංකාවල් නැතුව ඒකාන්තයෙන් ලැබෙනවා කියලා ආත්ම විශ්වාසය ඇති වෙනවා තමන්ට තියෙන්නේ අදිෂ්ඨාන පූර්වක ඉදිරියට යන්නයි සැක සංකාවල් ඒ තුලින්ම ප්‍රහාණය වෙනවා එතකොට අපි කාන වේලාවට අනුව බුද්ධ ආදී අටතන පිළිබඳව තියෙන පහළ වෙන සැකයේ පිළිබඳව දැන් අපි ස්වල්පයෙන් ඉගෙන ගන්න උත්සාහය දරමු බුද්ධ ආදී අටතන කියන්ලා හඳුන්වන්නේ බුද්ධං කංකති ධම්මං කංකති ධම්මේ කංකති සංඝේ කංකති සික්ඛා කංකති මේ විදිහට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක සංකා ඇති කර ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් හිටියද බුදුරජාණන් වහන්සේගේ ත්‍ත්වේශ මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වුණාද බුදු පියාණන් වහන්සේ කේතුමාල ලංකාරය කියලා අකනිටාව දක්වා හිස මුදුනින් විහිදෙන ආලෝක ධාරාවක් පැවතුනාද ඒ වගේම ශරීර ආලෝකයේ විහිදුනාද මිනිසියෙකුගේ මෙවැනි දෙයක් වෙන්න බෑ නේද අමනුෂ්‍යයෙක් නොවන නිසා මේ දේ මට පිළිගන්න බෑනේ මේ වගේ සැක සංකාවල් ඇති කරගන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මේ විශ්වය අස්සක් මුල්ලක් නෑර සියල්ල අනාවරණ ඥාණයෙන් දැනගත්තා කාටද අපේ මේ ලෝකයේ සියල්ලම දැක ගන්න පුළුවන් දැනගන්න පුළුවන් ඒ දේ පිළිගන්න බෑනේ මේ වගේ බුදු පියාණන් වහන්සේගේ දේහ ලක්ෂණ පිළිබඳව සැක සංකා පහළ කරගන්නවා බුදු නුවණ පිළිබඳව සැක සංකාවල් පහළ කර රහසින්වත් පව නොකළ හේන් අරහන් නම් වනසේක කියනකොට ඇයි සිතුවිලි වලින් පව වෙන්න බැයිද කියලා සැක සංකාවල් පහළ වෙනවා මේ වගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ කඳ පිළිබඳව සැක සංකාවල් පහළ කර ගැනීම විචිකිච්ඡාව ඒ වගේම ධර්ම රත්නය පිළිබඳව පහළ කර ගන්නා වූ විවිධ සැක සංකාව ඇත්තටම මේ භාවනා කමඨහන් වැඩිමින් සිත තැම්පත් වෙනවද සමාධි වෙනවද මියාලා කියන්නේ මේ ඇත්තමද නැත්නම් සිතේ මවාගත් දේවල්ද මේ වගේ විවිධ සැක සංකාවල් දහම් පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේමද දැන් අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑනේ අද වර්තමානයේ සමාජය කියන්නේ එහෙමයි පින්වත්නි අපිට චුට්ටක් හිතන්න පුළුවන් වෙන්න ඕන නේද බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් පසු කාලිනව මේ ලෝකේ අපිට අහන්නවත් නැති තරම් ගම්බීර ඊටමත් ගැඹුරු
කවුද ලෝකෙට දේශනා කරන්න ලෝකෙ පහළ වුණේ? අභිධර්මය කියන්නේ පරමාර්ථය කියන්නේ සියලු දේවල් බෙදලා අවසානයට වෙන් කළා දකින්න පුළුවන් දේවල්. මේවා විද්‍යාඥයෝ පරීක්ෂණ කළා ඔප්පු කරනවාද? සුද්දාෂ්ටකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පසු කල විද්‍යාඥයෝ පරීක්ෂණ කළා ඔප්පු කළ වෙලාවේ විද්‍යාඥයම කියනවා මම නෙවෙයි මේක හොයාගත්තේ බුදු පියාණන් වහන්සේ හොයාගත්ත දේ මම පරීක්ෂණ කළා ඔප්පු කරා කියලා. එතකොට එවැනි ගම්බීර දහමක් පිළිබඳව අපි මොනවට නම් සැක සංකාවක් පහළ කර ගන්නවද? අපි අයෝනිසෝ මනසිකාරය නිසාමයි අඥානකම නිසාමයි මේ ත්‍රිපිටකයේ කොටස් හෙලන්නේ හලා දමන්නේ. මේවා බුද්ධ භාෂිතයමයි. බුද්ධ භාෂිතය නොවේ නම් මෙවැනි හේතුඵල දහමක් ලෝකෙ කාට නම් තේරුම් ගන්න පුළුවන් වේද? අතීතයේ හේතුව නිසා වර්තමානයේ ඵලය මේ. හේතුවක් නොවුනොත් ඵලයක් හටගන්නේ කොහොමද? බීජයක් නොවුනොත් වෘක්ෂයක් හටගන්න බෑ නේද? බීජය කුමක්ද? වෘක්ෂය කුමක්ද? මේක වෙන් කළා දෙන්න නම් අනිවාර්යයෙන්ම බුදුබණමයි වෙන දහමක් නෑ ලෝකෙ. පටිච්ච සමුප්පාදයේ යමෙක් වැඩුවනම් ඒ පටිච්ච සමුප්පාදයේ වඩන යෝගියා බුදු පියාණන් වහන්සේ දකින දැකිල්ල වෙන කිසිම කෙනෙකුට දකින්න බෑ. ඒ හදවතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගලේ කෙටු අකුරුමෙන් නොමැකී පුදුම සද්ධාාවක් පිහිටනවා පින්නතුනි. හේතුඵල දහම පිළිබඳව භාවනාවෙන් පටිච්ච සමුප්පාද ස්කන්ධ පංචක ආදී ණය ක්‍රම වලින් බලන විට බුදු නුවණ පිළිබඳව වැටහෙන අවබෝධයේ පුදුමාකාර විදිහට වැටහෙන්න ගන්නකොට ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා පින්නට. මේ දහමේ මේ පරමාර්ථ ධර්මයන් පාඩම් කරලා දැනගන්නක් මෙන්ම භාවනාවෙන්ව සමාධියෙන්ම දැකගත යුතුමයි. සමාධියෙන් දැකගත්තා නම් රූප ධර්මයන් නාම ධර්මයන් හේතුඵල ධර්මයන් ඒ කෙනාගේ సంతානයේ කිසිම ආකාරයේ ධහම පිළිබඳව සැකයක් හටගන්නේ නැහැ පින්නට. දහම පිරිසිඳ මේ වටහා ගන්න මොහොත සෝවාන් ආදී මඟඵල නිවනින් සැලසෙන මොහොතේදී අන්න අචල සද්ධාාවක් පිහිටවනවා. විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා පින්නට. එතෙක් අපිට සැකයක් පහළ වුණා නම් හැකි ඉක්මනින්ම ඒවා පිළිබඳව පරිචිත නුවණක් ඇති භාවිත නුවණක් ඇති උතුම්යන් සමග සාකච්ඡා කරලා විසඳා ගැනීම වටිනවා. එහෙම නැත්නම් අපිට පරම්පරාවෙන් පරම්පරාවට ලෝකුරා පවතින ත්‍රිපිටකයේ පැහැදිලිව තියෙනවා. මේ විකෘති දහම් නෙවෙයි ත්‍රිපිටකයේ පැහැදිලිව තියෙනවා. දැන් ලංකාව තුලත් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව තියෙනවා. කියවන්න පුළුවන් ඕන කෙනෙකුට. නොතේරෙන තැනක් අහගන්න පාලි භාෂාව දන්න උත්තමයෝ ඉන්නවා. අහලා දැනගෙන සැක සංකාවල් දුරු කර ගැනීම වටිනවා. සැක සංකාවල් දුරු කරගත්තේ නැත්නම් සැක කර කර හිටියොත් ඔවා පිළිගන්න පුළුවන් කාටද කියා මිච්ඡා දිට්ඨිගතව හිටියොත් අපිට මතු සංසාරයේ කල්ප කෝටි ගණන් තවත් සැරිසරන්න වෙනවා පින්නතුනි. අද මේ ලැබුණු දහම් පිළිබඳව සැක සංකාවල් දුරු කරගෙන අපිට තියෙන්නේ හැකි පමණින් සම්මාදි ප්‍රඥාව වඩා ගන්න උත්සාහවන්ත වෙන දෙයි පින්නතුනි. ඒ වගේම සංඝ රත්නයේ පිළිබඳව සැක සංකාවල් පහළ කර ගන්නවා. අද අපේ කනටම අහන්න ලැබෙනවා. අපි කොහොමනම් පිළිගන්නද මාර්ගඵලලාභියෙක් නැතුව වෙන කෙනෙක් කියන දේවල් පිළිගන්නේ කොහොමද? රහත් භාවයට පත් වුණ උත්තමයෝ කිව්වොත් මම පිළිගන්නවා එතකම් පිළිගන්නේ නැහැ. මේ වගේ කතාන්දර ලෝකේ පුරා කිය. පින්නතුනි රහතන් වහන්සේ නමක් නෙමෙයි. සෝවාන් වුණ උත්තමයෙක් නෙමෙයි. ආරණ්‍ය වාසී ගුණපුරණ සත්පුරුෂයන් වහන්සේ නමක් ආරණ්‍යයේ සතුටින් වාසය කරනවා කියන වචනේ කියන්නේ නැහැ කියලා
අර උත්තරී මනුස්සදම පරාජිකාවේ විස්තර කරනවා පින්නත්. ඇත්තටම දහමෙන් සැනසෙන උත්තමේ මම කියලා පුජ්‍යලයක් නැහැ, මම මේ වගේ ආස්වාදයක් ලබන්නේ කියලා කෙනෙක් නැහැ කියලා තේරුම් ගත්තනම් මම මේ වගේ සතුටෙන් ඉන්නවා, මම මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ නැහැ පින්නතුනි. කියන්න මමෙක් නැහැ කියලා දන්නවනේ. මමෙක් නැහැ කියලා නොදන්න අඥානයෙක් තමයි යම් තැනක මාර්ගඵල ලාභියෙක් කියලා ප්‍රකාශ කරා නම් ප්‍රකාශ කරන්නේ. අවම වශයෙන් ධ්‍යානයක් තියනවා කියලාවත් ධ්‍යාන සමාපත්තියට සමාදිනවා කියලාවත් කියන්නේ නැහැ. සමාදින්න පුළුවන් උත්තරමයි. සම නොවැදුණු කෙනෙක් තමයි එවැනි කතාවක් කිව්වනම් කියන්නේ. මේවා පිළිබඳව සැක සංඛාවල් ලබා ගන්නට ඕනේ. තමන්ම හිත දියුණු කරලා බලන්න. තමන්ගේ සිතේම මේ ගුණධර්ම වැඩෙනකොට තමන්ටම තේරෙනවා මොනවට නම් මේවා කියා යනවා ලෝකයට. ලෝකයට කිව්වට මේවා තේරෙන්නේ නැහැ කියලා වැඩන්නේ. තමන්ගේ ගුණධර්ම දියුණු කරගන්නයි තියෙන්නේ. තමන්ම හැම හිතමින් ගුණධර්ම දියුණු කරගන්න. මේ වගේ සංඝ රත්නයේ පිළිබඳව සැක සංඛාවල් පහල කරගන්නවා පින්නතුනි. සීලේ රකින්න ස්වාමීන් වහන්සේලා ඉන්නවද? සමාධි තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවද? මාර්ගඵලලාභී ඉන්නවද? මේවා හොයන්න නෙමෙයි තියෙන්නේ. තමන් ඒවා කරලා ප්‍රතිඵල ලබා ගන්න උත්සාහවන්ත වෙන්නයි තියෙන්නේ. ඒ වගේම තුන්වෙනි කාරණේ සංඝ රත්නයේ පිළිබඳව සැක කිරීම. හතරවෙනි කාරණේ සික්ඛං කංකති ශික්ෂා පද පිළිබඳව සැක සංඛාවල් පහල කරගනි. සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව පිළිබඳව සැක සංඛාවල් පහල කරගන්නවා. තමන්ට සැක සංඛාවල් පහල කරන්න දෙයක් නැහැ. උත්සාහවන්ත වුණා නම් සීලේ රැකීමෙන්ම තමන්ට පුදුම සතුටක් දැනෙන්න ගන්නවා. සමාධි ප්‍රඥා වඩන්න ඒ වගේ ගම්භීරත්වයේ තුල පුදුම සතුටකට කියලා වහිනවා. මේ වගේ අතීතයේ පිළිබඳව සැක සංඛාවල් මම අතීතයේ හිටියද මම කොහොමද කවරෙක්ද මේ වගේ සැක සංඛාවල් අනාගතයේ පිළිබඳව අනාගතයේ මම උපදීද මොන වගේ තත්වයක උපදීද මනුෂ්‍ය ලෝකයේ උපදීද සතර පායේ උපදීද මේ වගේ සැක සංඛාවල් ඒ වගේම අතීතයේ අනාගතයේ දෙපැත්තම පිළිබඳව සැක සංඛාවල් දැන් ඔය අපි දන්න පිරිසෝන තරම් රට තුල ඉන්නවා ආගමත් දහමකුත් වැඩක් නැහැ මේ ජීවිතේ විතරයි අතීතයක් නැහැ අනාගතයක් නැහැ උච්ඡේද දික්තියේ ඉන්න පංච දුස්චරිතේ මේ දෙනවා තමන් මේ වගේ ආදීනවත් විදිනවා ආදීන විදිමින් තාමත් පංච දුස්චරිතේ දෙමින් මිච්ඡා දික්තියේ ඉන්න උච්ඡේදවාදීව ඉන්න කවදාකවත් පිහිට පිළිසරණන්නේ පින්නතුනේ ඒකාන්තයෙන්ම අපාය දුක් විඳින්න වෙනවමයි ඊළඟ භවයේ ආය සැක සංඛාවල් හිතන්න දෙයක් නෑ මේ තැනන. ඒ වගේම පාටිච්ච සමුප්පාදයේ පිළිබඳව අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං මේ පිළිබඳව සැකයෙන් කටයුතු කරනවා. මේක අතීතයේ අවිද්‍යාව සංඛාරය නිසා මෙලව විඥාන නාම රූප හටගත්තද එහෙම නැත්නම් මේ වර්තමානයේ තියෙන දේවල්ද මේ වගේ සැක සංඛාව අද වර්තමාන ලෝකයේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින් තමන් බුද්ධත්වයට පත් වුණා කියන තරමටම අවිද්‍යාව වැහුණු ලෝකයක අනේ අපි හරි අසරණනේ අපි දහම නොදන්නා කම නිසායි දහම නොදැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ත්‍රිපිටකයේ පිරිසිදුව තියෙනවා අපි මේ ත්‍රිපිටකයේ අසුරු කරමින් ඒ දේශනාවට අනුව සීලයේ පිරිසිදුව රකින්න උත්සාහවන්ත වෙමු. දේශනා පාළියට අනුව සමාධිය වඩන්න උත්සාහවන්ත වෙමු. දේශනාවට අනුව විපස්සනාව නාම රූප පටිච්ච සමුප්පාද වඩන්නට උත්සාහවන්ත වෙමු. අපි මං මුලා වුණ තැන් සියල්ල මගහැරෙමින් දහම ප්‍රඥා ලෝකයේ අවදිමත් කර දෙමින් පෙන්වා දෙනවා. මේ පෙන්වීම ඔස්සේ ඉදිරියට ගියා නම් ඒකාන්තයෙන් මගඵල නිවනිනුත් අපිට සැනසීමේ හැකියාව ලැබෙනවාමයි. ඒ අදිෂ්ඨානයෙන් යුතුව පංච නීවරණයන් දකිමින් පංච නීවරණයන් යටපත් කරමින් තම තමන්ගේ භාවනා කර්මස්ථානයන්හි නිරන්තරයෙන් සිත දියුණු කරගන්නට අපි උත්සාහවන්ත වෙමු.
එසේ අකණ්ඩ කැපවීම තුළින් අපගේ ජය ඒකාන්තයෙන් නියතමයි. ඒ නියත ජය ලබන්නට මේ ධර්ම සාකච්ඡාවම දේශනාව මේ සියලු දෙනාට ඒකාන්ත හේතු වාසනා වේවායි. මෙත්තිදින් අපි ආශිර්වාද පමුණුවමින් අපගේ භාවනා වාරය අදත් ආරම්භ කරමු. අදත් වෙනදා මෙන්ම මෛත්‍රී භාවනාවම දියුණු කරගනිමු. ලෝක සත්වයාට මේ පැමිණෙන ව්‍යසන වලින් දුර වෙන්නට මෛත්‍රිය තරම්නම් ආරක්ෂාවක් නැහැ. රටට අනාගතයක්, ජාතියට අනාගතයක්, ලෝක සත්වයාම අසරණ වෙන මොහොතක් නැති අසරණ වෙන මොහොතක්, කිසි කෙනෙකුට පිළිසරණක් නැති වෙන මොහොතක්, අනාගතයේ දවසින් දවසම අන්ධකාරයට යනවා. හරිම භයානකයි. දවසකට එක වේලක් හරියට කුස පිරෙන්න ආහාරයක් ගන්න අවස්ථාවක් යෙදෙයිද කියලා හිතා ගන්නට බැරි වකවානුවක් ඉදිරියේ ලැබෙමින් පවතිනවා. විලිවහ ගන්න ඇඳුමක් ගන්න තරම් අවස්ථාවක් නැති වෙන තැනටපත් වෙමින් ලෝකයා පවතිනවා. ලංකාවේ අතර සීක්‍රයෙන් පිරිහිමින් යනවා. ඉතා දැඩි ලෙස පිරිහෙනවා. පිහිටක් පිළිසරණක් සිහිනකින්වත් හිතා ගන්න බැරි තැනට අපි වැටෙමින් ඉන්නේ. දිනෙන් දින ව්‍යාපාර කඩාකප්පල් වෙනවා, රැකරක්ෂාවල් නැති භංග වෙනවා. ධනය ශීඝ්‍රයෙන් පිරිහෙනවා, ආහාර පාන හිඟ වෙනවා. මේ වගේ කාලයකදී අපිට පිහිට අත්තාහි අත්තනෝ නාතෝ කියපු බුද්ධ වචනයට අනුව තමන්ගේ පිහිට තමන් අතේමයි, වෙන කෙනෙක්ගේ අතේ නෙමෙයි. අපිට මේ කාලයේ තියෙන්නේ පිරිසිදුව සීලය ආරක්ෂා කරගන්න, තම තමන්ට හිමි සීලය ආරක්ෂා කරගන්නයි. තමන්ට හැකි උපරිම ආකාරයෙන් යෝනිසෝ මනසිකාරය දියුණු කිරීමයි. යෝනිසෝ මනසිකාරයේ සිහින් එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කිරීම. ලෝභ සිතක් උපදිනවා නම් ලෝභ සිතක් කියලා හඳුනා ගන්නවා. දේශ සිතක් උපදිනවා නම් දේශ සිතක් හඳුනා ගන්නවා. මේ විදිහට පහළ වෙන සිත් පිළිබඳව හඳුනා ගැනීම. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සංවර කර ගැනීමෙන් මේ ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් අන්න අපි අසරණ වෙන මොහොතේදී අපි දියුණු කරපු ප්‍රතිපදාව සිහිපත් කරලා සතුටු වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී Tamanට පිහිටට දෙවියෝ හෝ ලෝකේ ඉන්නවමයි. දෙවියන්ට පුළුවන් උපකාරයක් හරි කළා අර ගුණවතා බේරා ගන්නවාමයි පින්නතුනි. එහෙමනම් අපිට තමන්ගේ පිහිට හදා ගන්නවා හැරෙන්න වෙන දෙයක් නෑ. මේ වෙනුවෙන් එකම අදිෂ්ඨානයෙන් තමන්ගේ සතිපට්ඨාන භාවනා දියුණු කරමු. මේ සතිය පුරාවටත් මේ පැමිණෙන ව්‍යසනත් සමග ඇතිවන්නා වූ භය සන්තාස දුරු වීම සඳහාම, ලෝක සත්වයාටම සිත ශාන්තිය පැමිණීම සඳහාම මෙත් භාවනාව අපි දියුණු කරගනිමු. දැන් සෑම දෙනාම සාදු නාදයක් පවත්වමින් පූර්ව කෘත්‍ය සිද්ධ කරමින් සජ්ජායනා කරමින් අපි භාවනාව ආරම්භ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච. නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා
sakalo duganda gaccanti sabbe marenang ahance namami sangham muniraja savekam satta sada hontu sukhi avera kayo jigojjo sakalo duganda gaccanti sabbe marenang ahance yo cegaro bhavaniyo vanta ce vacenak khamo gambhirance katang katta no chattani niyojayeti sadhu 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 aham veromi abhyapajyomi anigomi sukhi attanang pariharami aham viyemaiham acari upajjaya mata pitero hita satta majjatik satta veri satta avera hontu nabhya pajja hontu aniga hontu sukhi attanang pariharantu aham averomi mama vaire navemi tarhanavemi nirogi vemi suvapat vemi vaire navemi tarhanavemi nirogi vemi suvapat vemi vaire navem tarhanavem nirogi vem mama vaire navem tarhanavem nirogi vem suvapat vem vaire navem vaire navem vaire navem vaire navem vaire navem vaire navem
Sielu satvayu vairinetto
සියලු සත්වයෝ වෛරය නැත්තෝ වෙත්වා වෛරය නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ වෛරය නැත්තෝ වෙත්වා වෛරය නැත්තෝ වෙත්වා
සියලු සත්වයෝ තරහා නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ තරහා නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ තරහා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී
නිරෝගී වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.
साधु साधु मागे मिम भावना कालय तुल पहल रो सियलु नाम रूप धर्मयो चित्तक शनयक चित्तक शनयक पासम अतीव नतीव गिय बेविन नित्य ये अनित्य ये अनित्य ये अनित्य ये अनित्य ये ඇතිවීම් නැතිවීම් දෙකින් පෙළුණු බැවින් දුක්ඛයෝයේ 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 අනිත්‍ය වූ දුක්ඛ වූ නාම රූප ධර්මයෝ ඒකාන්තයෙන්ම අනාත්මයෝය 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 මාගේ මෙම භාවනාමය කුසලය ඒකාන්තයෙන් සියලු සංස්කාර ධර්මයන්හි තිලක්ෂණාවබෝධයෙන් ලබන්නා වූ පරම ලෝකෝත්තර වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ අමා නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාධු 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 හොඳයි අද දිනත් ඔබ අප සෑම දෙනා ඒක රාශීව පංච නීවරණයන් පිළිබඳව කෙටියෙන් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරමින් නීවරණයන් ප්‍රහාණය සඳහා භාවනාවේ යෙදෙමින් උදාර සීලයක පිහිටමින් අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ජීවිතවලට ඒක රාශී කරගන්නට යෙදුණා. මෙසේ සිද්ධ කරගන්නට යෙදුණු අප්‍රමාණ පුණ්‍ය සම්භාරයේ සත්‍යානුභව බලයෙන්ම ඔබ අප සෑම දිනාටම සසර වසනාතුරාවට කිවිසුවන් තරංවන් රෝගාබාධයක් කපලපද්‍රවයක් නොමෙමින් නිදුක් නිරෝගී චිරජීවනය ලබමින් සතුටින් සැහැල්ලුවෙන් ඒතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා අධිෂ්ඨාන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. මෙසේ අද දිනත් මේ භාවනා වැඩසටහන අපි කාටත් සිදු කරගන්න ලැබුණේ පින්වත් බුද්ධික මහත්මයා ආදී ශාලික මහත්මයා මහත්මී ශාලිකා මහත්මිය ආදී ඒ පිරිස සංවිධානය කරමින් සියලු පාසුකම් සලසා දුන් බැවින් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ චතුර ශාන්තිය පිණිසම පින් ඒකාන්ත හේතු වාසනා වේවා. අද දිනත් මේ වැඩසටහන වෙනුවෙන් සහ සම්බන්ධ වුණා වූ පින්වත් අපගේ වර්තමාන දායක නිකපිටියේ දායක සමිතියේ සභාපති මන්දයානන්ද පින්වත් දයානන්ද මහත්මයා ඇතුළු මේ සෑම දෙනාටත් ඒ වගේම වර්ෂය පුරාවට දන් පින්කම් සිදු කරන්නා වූ සියලුම දායක දායිකා පින්වතුන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ චතුර ශාන්තිය උදාපත් වෙමින් ඊටමත් පහසුවෙන් නික්මනින් නියුතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් ඒකාන්ත හේතු වාසනා වේවා.
වගේම සමිතියේ කටයුතු සංවිධානය කර දෙන්නා වූ සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ චතුර ශාන්තිය උදාපත් වෙමින් ඒ සියලුම කප්පිකාරක පින්නතුන්ට වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස පින් හේතු වාසනා වේවා. විශේෂයෙන්ම අතිපූජ්‍යපාද ආචින්න පවෝචි අනුරුක සාමිපාදයන්න් වහන්සේට ඒ වගේම පහළ විටියට ජනානන්ද අපගේ මහෝපාද්‍ය ස්වාමීන් වහන්සේට ඒ වගේම ගිලන්ව වාසය කරන්නා වූ මේකට සංඝ ශෝභන ලොකු ස්වාමීපාදයන්න් වහන්සේ දැන් 89 වෙනි ජන්මදිනයේ ලැබෙමින් වාසය කරන්නා වූ තපෝ වෘද්ධ ගුණ වෘද්ධ මහෝත්තමයන් වහන්සේ ඒ වගේම අඟුල්ගමේ ආර්යනන්ද ලොකු ස්වාමීපාදයන් වහන්සේ කහගොඩේ සෝමන් ස්වාමීන් වහන්සේ වගේම මේ ප්‍රදේශයේ පාරව අපිට හැම මොහොතකම මෙච්චර අනුග්‍රහ දක්වන්නා වූ ඒ උඩුවර ධම්මරක්කේ ස්වාමීපාදයන් වහන්සේ අපගේ සේනසුන තුල ගුණ පුරන්නා වූ අපගේ ලොකු ස්වාමීපාදයන් නායක ස්වාමීපාදයන් වහන්සේ තුළු සියලු මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී චිරජීවනයේ චතුර ශාන්තිය උදාපත් වෙමින් දින දිනම සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තේජෝබල පරාක්‍රමයෙන් වැඩි දියුණු වීම පිණිස මේ පින් ඒකාන්තම හේතු වාසනා වේවා. ඔබ අප සෑම දිනම නමින් මේ පරිලෝකියා වූ සියලු සත්ත්ව ප්‍රජාවට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මේ පින් හේතු වාසනා වේ. ආත්මාරක්ෂේෂ්ඨ දේවතා මණ්ඩල ශාසන පාලක ලෝකපාලක සියලු දෙවියන් ඇතුළු සියලු සත්ත්ව ප්‍රජාවටම ඊ타මත් පහසුවෙන් නික්මනින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා. මේ ලෝකෙට පැමිණෙනා වූ මේ සියලු දුර්භික්ෂ වසංගත දුරින්ම දුරීභූත වේවා. විශේෂයෙන්ම මේ ලංකාව මේ කඩා වැටෙල්ලෙන් වහා නැවත නැගී සිටමින් මේ ගුණ පුරන්නා වූ සත්පුරුෂයන්ට ඒකාන්ත ക്ഷേම භූමියක්ම බවට පත් වේවා. මිත්‍සිතින් සුභාශිංසන පමුණුවමින් අදත් අපගේ භාවනාව නිමාවට පත් කරමු. හොඳයි, සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ශාලිකක්කා පුනරුමුදනාව කරනවද? ශාලිකක්කේ අවසරයි ස්වාමීන් වහන්සේ. මේ භාවනා වැඩසටහනේදී ජනිත වූ සියලුම අක්කා පුනරුමුදනාව කරමුද අක්කේ? හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ මේ තියෙන වසංගත රෝග තත්ත්ව සමයේදී හැමෝටම මානසික සුවයක් අවශ්‍ය වෙලාවකදී අපි ඊටමත් ගෞරවයෙන් අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරා. ඒ අවස්ථාවේදී ඔබ වහන්සේ ඊටමත් අනුකම්පාවෙන් කරුණාවෙන් අපේ ඉල්ලීම ඉවසා දරාගෙන අපි වෙනුවෙන් සෑම ඉරිදාවකම මේ වෙලාවට දැන් මේ අද දක්වාම මේ උත්තම කාර්යය අපි සියලු දෙනා වෙනුවෙන් බොහෝම කරුණාවෙන් සිද්ධ කරනවා. අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් සිත වඩාගෙන තියෙනවා. මේ කාර්යයට දැන් ලෝකේ බොහෝ දෙනෙක්, රටවල් වල බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම සිත නිවා ගන්නවා. ඉතින් බොහෝ කුසල් රැස් වෙනවා. ඒ සෑම පුණ්‍ය ශක්තියක්ම කුසලයක්ම අපි සියලුම දෙනා එක් වෙලා දැස් පියාගෙන අපේ ගෞරවනීය මහා සංඝ රත්නය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ඒ උතුම් බෝධිය ඊටමත් පහසු ආකාරයෙන් ඔබ වහන්සේ අපේක්ෂා කරන ආකාරයෙන් පහසුවෙන් ළඟා වීමටත් සියලු සම්‍යක් දෘෂ්ටික දිව්‍යයන්ගේ ආශිර්වාදයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අපේ ස්වාමීන් වහන්සේ මේ භාවනාමය කුසලය අපි සිහිපත් කරමින් අනුමෝදන් කරමින් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා. මේ ආකාරයෙන් අපේ සිත තව දුරටත් දහමින් සනසාලන්නට ඔබ වහන්සේට චිර ජීවනයම වේවා. නිදුක් නිරෝගී සුවයම ලැබේවා. ධෛර්ය ශක්තිය ඇති වේවා කියලා අපේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. මචානිකනෝන අපි විශේෂයෙන්ම අද පින් අනුමෝදන් කර දිනයක් ඉදිරියට තියෙනවා නේද? මීට වර්ෂ 16කට පෙර ආතුව මේ ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල් වල අප්‍රමාණ සංඛ්‍යාත පිරිසක් මේ පරිලෝකීය සුනාමි නිසා දැන් අපිට අමතකම වෙලා ගිහින් මේ අවුරුදු 16 තුල ඒ මේ පරිලෝකීය යම් තාක් සත්ව වේ නම්
ඒ සියලු දෙනාට ඔබ අප සෑම දෙනාගේම මේ සියලු පින් ඒකාන්ත හේතු වාසනා වේවා. ඒ සියලු දෙනාම මේ පින් සාදු කියා තම තමන්ගේ පිනක් මෙන් අනුමෝදන්ව සියලු යහපතට පැමිණෙමින් ඉතාමත් පහසුවෙන් නික්මනින් යුතුම් අමා මහ නිවනින් සැනසෙත්වායි මෙච්චරින් අපි පින් අනුමෝදන් කරමින් දැන් මහා සංඝරෝණී ආශිර්වාදය වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි භන්තේ මයාකතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං අනුමෝදිතබ්බං සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං අමුතමේ භන්තේ මාමිකමිතබ්බං සාදු ඉදී ලබතස්ස සම්මීතියෝ විමජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. Sadhu Tiruvan Saranai. තෙරුවන් සරණයි.